ආයිබෝවන් උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනයේ හදාරනු ලබන සිසු දරුවනි ඔබට ඉදිරිපත් කරන ලබන 13 වෙනි වීඩියෝව මේ ඉදිරිපත් කරනු ලබන්නේ මෙම වීඩියෝවෙන් ඔබට මිනිසා විසින් උවමනා ඉටු කර ගැනීම සඳහා විවිධ උපක්‍රම භාවිතා කරනවා මිනිසා විසින් උවමනා ඉටු කර ගැනීම සඳහා විවිධ උපක්‍රම භාවිතා කරනවා මෙන්න මේ භාවිතා කරනු ලබන උපක්‍රම පිළිබඳව ඔබට මම ප්‍රකාශ කරන්න තමයි මෙතන බලාපොරොත්තු වෙන්නේ පළවෙනි එක තමයි හුවමාරුව මගින් එක්ස්චේන්ජ් අපි කියනවා එක්ස්චේන්ජ් පමණක් එක්ස්චේන්ජ් කරනවා හුවමාරුව මගින් මිනිසා උවමනා ඉටු කරගන්න උත්සාහ කරනවා තවත් අපිට වැඩිපුර තියෙන දේ තවත් කෙනෙකුට ලබා දෙනවා හුවමාරු කරනවා අපිට වැඩිපුර තියෙන දේ අපිට නැති දේ තවත් කෙනෙකුට ඉල්ල ගන්නවා ලබා ගන්නවා අතරමැදි මාධ්‍ය මුදල් වෙන්න පුළුවන් කොහොම හරි හුවමාරුව මගින් අපිට ඒ මිනිස් උවමනාවන් human wants human needs අපිට සපුර ගන්න පුළුවන් ඒ මිනිස් උවමනාවන් කියන්නේ human wants ඒක සපුර ගන්න අපිට exchange නැත්නම් හුවමාරුව අපිට භාවිතා කරනවා ඊළඟට බලහත්කාරයෙන් පමණක් අය බලහත්කාරයෙන් යම් මිනිස් උවමනාවන් සපුර ගන්න උත්සාහ කරනවා බලහත්කාරයෙන් තවත් කෙනෙකුගෙන් ඒ Tamanට සමහර වෙලාවට භාණ්ඩයක් ලබා ගන්න නිවසක් ලබා ගන්න සමහර වෙලාවට මොන හරි දෙයක් ලබා ගන්න බලහත්කාරකම් වලින් ලබා ගැනීමේ උත්සාහයන් තියෙනවා අපිට වාර්තා වෙනවා මාධ්‍ය වලින් වාර්තා වෙනවා බලහත්කාරයෙන් යම් දේවල් ආදරය බලහත්කාරයෙන් ලබා ගන්න අවස්ථා තියෙනවා ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවන් සොරකම් කරලා ගන්න අවස්ථා තියෙනවා ඒ වගේ තත්ත්ව තියෙනවා ආහාර බලහත්කාරයෙන් ලබා ගන්න අවස්ථා තියෙනවා නැති අපි තුමු ගොඩක් දුප්පත් රටක වෙන්න පුළුවන් ඉතියෝපියා සෝමාලියා ඒ වගේ දුගී රටවල් වල මිනිස්සු තමන්ගේ අවශ්‍යතා සපුරා ගන්න උවමනා සපුරා ගන්න ඒ වගේ බලහත්කාරකම් යොදා ගන්න ඉඩ තියෙනවා ඒ වගේම හිඟමන් ඉල්ලීමෙන් හිඟමන් ඉල්ලනවා ඔබ දන්නවා යාචකින් විවිධ ඔවුන්ට අවශ්‍යතා තිබුණට needs අවශ්‍යතා තිබුණට ඒ අවශ්‍යතා සපුරා ගන්න උවමනා සරල උවමනාවන් තියෙන ඒවා සපුර ගන්න ඔවුන්ට බැරි තත්ත්වයක් තියෙනවා ඒ නිසා ඔවුන්ට සිදු වෙලා තියෙනවා සමහර වෙලාවට ඔවුන් වයසක අය වෙන්න පුළුවන් සමහර වෙලාවට ආබාධිත අය වෙන්න පුළුවන් මේ වගේ අය Tamanට වත්කම් නැහැ ධනය වෙල්ත් නැහැ ධනය නැති නිසා Tamanට සිදු වෙලා තියෙනවා තවත් කෙනෙකුගෙන් ආයාචනය කරලා ලබා ගන්න ඒක හිඟමන් යැදීම විදිහට අපි කියනවා බෙක් කියලා කියනවා එහෙම තත්ත්වයන් වලින් අවශ්‍යතාව සපුරා ගන්න මිනිසා කටයුතු උවමනා සපුරා ගන්න මිනිසා කටයුතු කරනවා ඊළඟට තමාම නිෂ්පාදනය කරගැනීම පමණක් අය self production තමාම නිෂ්පාදනය කරගන්න තමන්ට අවශ්‍ය දේවල් තමාම නිෂ්පාදනය කරගන්න ඒක අපිට දක්නට ලැබෙනවා අපිට අතීතයේ ගත්තම අතීතයේ මේ තත්ත්වය තිබුණා කෘෂිකාර්මික යුගයටත් පෙර අවදියේ ස්වයංපෝෂිත යුගවල මිනිස්සු තමන්ට අවශ්‍ය දේවල් තමන්ම නිෂ්පාදනය කරගත්තා කම්මල්කරු සමහර වෙලාවට කම්මල්කරු තමන්ට අවශ්‍ය දේ නිපදව ගන්න නැති ඒ ගම්මාන ඇතුලේ ඒ තිබුණු සරල ගම්මාන ඇතුලේ ඒ ගම්මානවල මිනිස්සුන්ට ගමේම සම්පත් තිබුණා ඒ සම්පත් උපයෝගී කරගෙන ඒ ගමට අවශ්‍ය දේවල් ඒ අය තමන්ම නිෂ්පාදනය කරගෙන පරිභෝජනය කරනු ලැබුවා ඒ එදා මිනිස්සුන්ට සරල අවශ්‍යතා තිබුණේ human needs ඉතාමත් පොඩ්ඩයි ටිකයි ඒ වගේම human wants ටිකයි තිබුණේ ඒ නිසා අන්න production හිඟමන් ඉල්ලීමෙන් වෙන්න පුළුවන් තමාම නිෂ්පාදනය කර ගැනීමෙන් වෙන්න පුළුවන් ඊළඟට ප්‍රදානයන් හෙවත් ත්‍යාග මගින් පමණක් පමණක් අයට ප්‍රදානය කරනවා නිවසක් නැති අය කෙනෙකුට නිවසක් ලබා දෙනවා සිංහ සමාජය වගේ NGO සංවිධාන මගින් ඊළඟට විවිධ ප්‍රභූවරු මගින් වෙන්න පුළුවන් ඒ අය තමන්ට නැති දේවල් ප්‍රදානයන් හෙවත් ත්‍යාග පිරිනැමීම මගින් ඒවා සපුර ගන්නවා මෙන්න මේ විදියට කරනු ලබනවා මේ මිනිස් අවශ්‍යතා උවමනාවන් සපුරා ගන්නා විවිධ උපක්‍රමයන් අපි මේ ඔබට ස්ට්‍රැටජික් කියලා අපි කියන උපක්‍රමයන් මේ උපක්‍රමයන් ඔබට මේ පැහැදිලි කරලා දුන්නේ ඊළඟට අපි ඊළඟ සංකල්පයක් විදිහට යනවා නිෂ්පාදිත කියන සංකල්පයට අපි යනවා නිෂ්පාදිතය අපි නිෂ්පාදිත
අපි ඒකට කියනවා ප්‍රොඩක්ට් කියලා. ප්‍රොඩක්ට් නිෂ්පාදිත අපි ප්‍රොඩක්ට් කියලා කියනවා. අනිවාර්යයෙන්ම අපි නිෂ්පාදිත කියන්නේ ප්‍රොඩක්ට්, නිෂ්පාදනය කියන්නේ ප්‍රොඩක්ෂන්. නිෂ්පාදනයට අපි කියනවා ප්‍රොඩක්ෂන්, නිෂ්පාදිත වලට අපි කියනවා ප්‍රොඩක්ට් කියලා. ප්‍රොඩක්ට් කියන්නේ මිනිස් අවශ්‍යතා හා උවමනාවන්, මිනිස් අවශ්‍යතාව හා උවමනාවන්, human needs and wants, මිනිස් අවශ්‍යතාව හා උවමනාවන් සපුරා ගන්නට, පාරිභෝගික අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීමට වෙළඳපොළට ඉදිරිපත් කරනු ලබන ඕනෑම දෙයක් අපිට නිෂ්පාදිත කියලා කියන්න පුළුවන්. මිනිස් අවශ්‍යතා හා උවමනාවන් තෘප්තිමත් කිරීමට වෙළඳපොළට ඉදිරිපත් කරනු ලබන, මිනිස් අවශ්‍යතාවන් හා උවමනාවන් සපුරාලීමට වෙළඳපොළට ඉදිරිපත් කරනු ලබන ඕනෑම දෙයකට අපිට නිෂ්පාදිතයක් කියලා කියන්න පුළුවන්. මෙන්න මේ නිෂ්පාදිත අනිවාර්යයෙන්ම මෙහිදී අපිට මෙන්න මේ තවදුරටත් විග්‍රහ කරන්න පුළුවන්. අවශ්‍යතාවයකට විසඳුමක් තියෙන්න ඕන, needs, අවශ්‍යතාවයකට විසඳුමක් තියෙන්න ඕන නිෂ්පාදිතයක්. අපි හිතමු ඇඳුම් කියන නිෂ්පාදිතය ඒ අවශ්‍යතාවයකට ගැලපෙන්න ඕන. ඒ ගැලපෙන දෙයක් ඕන අපි නිෂ්පාදිතයක් ඉදිරිපත් කරන්න. ඒ වගේම වටිනාකමේ ප්‍රස්තුතයක්, value proposition, අනිවාර්යයෙන්ම වටිනාකමේ ප්‍රස්තුතයක් වෙන්න ඕන. ඒ වගේම පාරිභෝගික අවශ්‍යතා ඉටු කරන ප්‍රතිලාභ කට්ටලයක් වෙන්න ඕන. පාරිභෝගිකයන් ඉල්ලන දේවල්, පාරිභෝගික අවශ්‍යතා තියෙනවා. මේ පාරිභෝගික අවශ්‍යතාව necessary, ඒ අවශ්‍යතාවයන් ඉටු කරන්න පුළුවන් ප්‍රතිලාභ කට්ටලයක්. ඒ තුලින් ප්‍රතිලාභ ලැබෙන්න ඕනේ. මිනිසා හිතන දේවල්, මිනිසා බලාපොරොත්තු වෙන දේවල්, ඒ තුලින් ඉෂ්ට සිද්ධ වීමක් සිදු වෙන්නට ඕන. අපිට ඒ වගේම අපිට මේ නිෂ්පාදිත පටු හා පුළුල් ලෙස අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. නිෂ්පාදිත පුළුල් වර්ගීකරණයේදී අපිට භෞතික භාණ්ඩ ගැන කතා කරන්න පුළුවන්. භෞතික භාණ්ඩ physical goods කියලා අපි කියනවා. physical goods, භෞතික භාණ්ඩ. ඊළඟට අදහස් තියෙන්න පුළුවන්, ideas. ඉස්සර අදහස් වලට තැනක් තිබුණේ නැහැ. අද වන විට අදහස් වලට හොඳ තැනක්, මාකට් එකක් නිර්මාණය කරලා තියෙනවා. අදහස් කියන ඒවයින් තමයි අද ව්‍යාපාරවල ඉහළ තත්ත්වයන්ට යොමු වීමක් දක්නට ලැබෙනවා. ඒ වගේම සේවා, සර්විස් අපිට දක්නට ලැබෙනවා. සර්විස් කියන එක සේවාවන් අනිවාර්යයෙන්ම ව්‍යාපාරයක් කරගෙන යන විට නැත්නම් මිනිසාට සේවාවන් අවශ්‍ය වෙනවා. සමහර වෙලාවට ව්‍යාපාර කරන අයට නම් බැංකු වෙන්න පුළුවන්, sannivedanaya වෙන්න පුළුවන්, ප්‍රවාහනය වෙන්න පුළුවන්, ගබඩාකරණය වෙන්න පුළුවන්. මේ ආදී වශයෙන් විවිධ සේවා වෙනවා. ඒ වගේම අපි ලබනකොට අපිට තැපැල් සේවාව, සෞඛ්‍ය සේවාව, අධ්‍යාපන සේවාව, මේ වගේ මිනිස්යාගේ පැවැත්මට අවශ්‍ය වන විවිධ සේවාවන් අපිට දක්නට ලැබෙනවා. මෙන්න මේ සේවාවන් අපිට ලබා ගන්න වෙනවා. ඒ වගේම ස්ථාන, places විදියට අපිට විවිධ තත්ත්වයන් තියෙනවා. යම් places, ස්ථාන තියෙනවා. ඒ ස්ථාන අපි සිද්ධාස්ථාන වෙන්න පුළුවන්, රෝහල වෙන්න පුළුවන්, විවිධ විනෝදාංශයෙන් කටයුතු කරන ස්ථාන වෙන්න පුළුවන්. මෙන්න මේ ස්ථාන අපිට වැදගත් වෙනවා. පළපුරුද්ද, experience එක වැදගත් වෙනවා. experience පළපුරුද්ද වැදගත් වෙනවා. යම් අය දිගු කාලයක් තිස්සේ ගොඩනගාගත්තු තත්ත්වයන් අපි පළපුරුද්ද කියලා කියනවා. පළපුරුද්දක් ඕනෑම කෙනෙකුට දිගු කාලයක් තමන්ගේ රැකියාවක නියැළු වුණොත්, යම් කාර්යයක නියැළු වුණොත් අපිට පළපුරුදු සේවකයෙක් නැත්නම් මිනිස්සෙක් බවට පත් වෙන්න පුළුවන්. ඉසව් හා ක්‍රියාකාරකම්, events and activities, ඉසව් හා ක්‍රියාකාරකම් තියෙනවා. විවිධ ඉසව් ක්‍රියාකාරකම් අපිට දක්වන්න පුළුවන්. පුජ්‍යලයන්, තොරතුරු හා දේපල අපිට මේ යටතේ නිෂ්පාදිත පුළුල් වර්ගීකරණය යටතේ අපිට කතා කරන්න පුළුවන්. තොරතුරු කියන එක ඉතා ඉන්ෆෝමේෂන් ඉතා වැදගත් වෙලා තියෙනවා. තොරතුරු දත්ත සමුදායක එකතුවක් විදිහට අපිට තොරතුරු දක්වන්න පුළුවන්. මෙන්න මේ දත්ත සමුදාය අපිට ඉතාමත් පෙළගැස්මකින් යුතුව අපි ඒවා දත්ත තොරතුරු බවට පත් කළා. තොරතුරු අපිට අපේ ඉදිරි අනාගතයට, ඉදිරි කටයුතු වලට, ව්‍යාපාරික කටයුතු වලට, නැත්නම් අපේ සමාජීය කටයුතු වලට, අපේ ගෘහයේ කටයුතු වලට, අපේ ජීවිත දිවිපැවැත්මේ කටයුතු වලට අපිට යොදා ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රොපර්ටිස් වැදගත් වෙනවා, දේපලත් අපිට වැදගත් වෙනවා. අපි ඊළඟ සංකල්පයක් විදියට භාණ්ඩ හා සේවා පිළිබඳව අපි අධ්‍යයනය කරන්න ඕන. good and service අපි කියනවා. good and service මිනිසාට අමුද්‍රව්‍යයකින් මිනිස් අවශ්‍යතාවයන් සැපිරෙන ආකාරයට නිමි ද්‍රව්‍යයක් බිහි කිරීමෙන් භාණ්ඩ බිහි වෙනවා.
අමුද්‍රව්‍යකින් මිනිස් අවශ්‍යතාවයන් අමුද්‍රව්‍ය යොදාගෙන මිනිස් අවශ්‍යතාවයක් සැපිරෙන පරිදි එම අමුද්‍රව්‍ය නිමිද්‍රව්‍ය බවට පත් කරන්න පුළුවන් නම් අපිට ඒක ගන්න පුළුවන්. අපි හිතමු ගැඩොල් කර්මාන්ත ශාලාවක නිෂ්පාදනයක් ගැඩොල් නිෂ්පාදනයක් කරනවා නම් ඒ මැටි කියන අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන භූමියෙන් මැටි ලබාගෙන ඒවා ක්‍රමානුකූලව ගඩොලක් බවට පරිවර්තනය කළා ඒක නිමිද්‍රව්‍ය බවට පත් කරනවා. පමණක් වෙලාවට ගහක් වෙන්න පුළුවන්. ඒ ගහෙන් අපි අදාළ ලී ලබාගෙන ඒවා ප්‍රමිතියට ඉරලා කපලා මැනලා ඒ ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එක නිෂ්පාදන ක්‍රියාවලිය යොදවලා අපිට අවසානයේ පුටුවක් මේසයක් වෙන්න පුළුවන්. ලී භාණ්ඩයක් අපිට නිමි භාණ්ඩයක් බවට පත් කරගන්න පුළුවන්. ඒ වගේ අපිට නිෂ්පාදිත අපිට පරිභෝජනය කරන්නට ඒ භාණ්ඩ හා සේවා good and service අපිට මේ සේවා ගැන කතා කරනවා නම් අපිට වෛද්‍ය සේවය, තැපැල් සේවය, සෞඛ්‍ය සේවය, අධ්‍යාපන සේවය අපිට විවිධ සේවාවන්, ඉංජිනේරු සේවය මේ ආදී වශයෙන් විවිධ සේවාවන් අපිට දක්වන්න පුළුවන්. මේ භාණ්ඩ හා සේවා අතර වෙනස්කම් තියෙනවා. එකක් තමයි භාණ්ඩයක් කිව්වම අල්ලන්න පුළුවන්. ඕනම භාණ්ඩයක් අපි මේ පෑන ගත්තම මේක අල්ලන්න පුළුවන්, ස්පර්ශ කරන්න පුළුවන්. මෙන්න මේ ස්පර්ශ කිරීම තුලින් අපිට සිදුවන දෙයක් තමයි ඒ භාණ්ඩය හඳුනා ගැනීමේ හොඳම ලක්ෂණයක් බවට පත් වෙනවා. නමුත් සේවාවක් ස්පර්ශ කරන්න බෑ. වෛද්‍ය සේවයේ වෛද්‍යවරයා අපිට ස්පර්ශ කරත් වෛද්‍යවරයා සපයනු සේවාව අපිට ස්පර්ශ කරන්න බෑ. ඉංජිනේරු සේවයේ ඉංජිනේරුවා අපිට ඇල්ලුවත් ඉංජිනේරුවා විසින් සපයනු ලබන සේවාව අපිට බෑ. ඒ නිසා ඒ වගේ සේවාවන් සපයන දේවල් අපිට ස්පර්ශ කරන්න බෑ. ඒ වගේම භාණ්ඩ නිපදවීමත් පරිභෝජනයත් එක විට සිදු නොවේ. භාණ්ඩයක් නිපදවීමත් පරිභෝජනයත් එක විට සිදු වෙන්නේ නැහැ. ඒ කියන්නේ භාණ්ඩ නිෂ්පාදනය කරන ගමන්ම පරිභෝජනය සිදු වෙන්නේ නැහැ. භාණ්ඩයක් නිෂ්පාදනය කළා වෙළඳ පොළට දාලා වෙළඳ පොලේ තුලින් තමයි පරිභෝජනය කන්සප්ෂන් පාරිභෝගිකය අතර ගිහිල්ලා අපිට පරිභෝජනය සිදුවන ලබන්නේ. ඒ දැඩි වෙනසක් තියෙනවා. ඒවා සේවා නිපදීමට හා පරිභෝජනය බොහෝ විට එක විට සිදුවේ. සේවා නිපදීමත් පරිභෝජන දෙකම එක විට සිදු වෙනවා. සේවාවක් අපි කොණ්ඩේ කපන සැලෝන් එකකට ගියාම සැලෝන් එකේ ඒ කොණ්ඩේ කපන නැත්නම් ඒ කර්ණවැමියා ඒ අදාළ කාර්ය කරන්නේ එක විට සේවාව නිපදීමත් අපි ඒ වෙලාවෙම අපේ කොණ්ඩය අවශ්‍ය පරිදි ඒ අවශ්‍ය ප්‍රමාණයට කොණ්ඩේ කැපීම සිදු කරනු ලබනවා. ඒ සේවාව ලබා ගන්නවා. ඒ වගේ තමයි අපි ගුරු වෘත්තියේ ගුරුවරයෙක් වුණත් ගුරුවරයා එක විටම සේවා නිපදවීමත් ඒ අදාළ ඉගෙනීම් ක්‍රියාවලිය කරන අතරතුර පරිභෝජනයේ සිසුවියන් ඒ අදාළ පරිදි Taman ග්‍රහණය කරගන්නවා. දැනුම හා ආකල්ප ඒ අධ්‍යාපනය ලබා ගන්නවා. ඒ තුල අපිට ඒක දක්වන්න පුළුවන්. ඊළඟට භාණ්ඩ එකී ස්වરૂපය ගනි. භාණ්ඩ ඒකීය ස්වરૂපයක් ගන්නවා. භාණ්ඩ කියන ඒවා සමජාතීයයි. අපි මේ ෆෝන් එකක් ගත්තොත් මේ ෆෝන් එක සියලුම දෙනා එක ප්‍රමිතියකට එක ක්‍රමයකට ඒ භාණ්ඩ තියෙනවා. අපි හැමදේම පොතක් ගත්තොත් එක්සයිස් පිටු 40 පොතක් ගත්තොත් ඒ පොත සෑම ඒ පොතේ ප්‍රමිතියක් තියෙනවා. ඒ ප්‍රමිතිය තුල තමයි පොත නිර්මාණය වෙන්නේ. ඒක සමජාතීය වෙනවා. නමුත් සේවාවක් සපයන තැන එහෙම වෙනස් වීමක් වෙනවා. සමජාතීය නෑ. ඒ තුල වෙනස් ස්වરૂප ගන්නවා. ස්ථානයේ කාලය අනුව වෙනස් වෙනවා. ඒ සේවාව සැපීම. ඒ වගේම භාණ්ඩ ගබඩා කොට පසුව පරිභෝජනය කරන්න පුළුවන්. භාණ්ඩ කියන ඒවා අපිට ගබඩාවක තැන්පත් කරලා තියලා ඒ ගබඩාවෙන් පසුව අරගෙන පරිභෝජනය කරන්න පුළුවන්. නමුත් සේවාවක් අපිට ගබඩා කරන්න බෑ. සේවාව අපිට පසුව ලබා ගන්න බෑ. සේවා නිපදවන අවස්ථාවේම ප්‍රයෝජනයට ගත යුතුව පවතිනවා. එතකොට ඔබ භාණ්ඩ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන්. අපිට ගන්න පුළුවන් කාර්මික භාණ්ඩ හා පාරිභෝගික භාණ්ඩ. අපි කියනවා ඉන්ඩස්ට්‍රියල් ගුඩ් ඇන්ඩ් කන්සියුමර් ගුඩ් කියලා. කන්සියුමර් ගුඩ්ස් ඉන්ඩස්ට්‍රියල් ගුඩ්ස් ඒ භාණ්ඩ අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. කාර්මික භාණ්ඩ ගත්තම අපි ඉන්ඩස්ට්‍රියල් ගුඩ්ස් කියලා කියනවා. කාර්මික භාණ්ඩ වෙනත් භාණ්ඩ නිපදවීමට තමයි කාර්මික භාණ්ඩ නිෂ්පාදනය කරනු ලබන්නේ. වෙනත් භාණ්ඩ නිපදවීම සඳහා තමයි කාර්මික භාණ්ඩ ගන්නෙ. කාර්මික භාණ්ඩ මිලදී ගන්නේ බොහෝ විට ව්‍යාපාරිකයින් ගනු ලබන භාණ්ඩ විශේෂයක් තමයි කාර්මික භාණ්ඩ. හේතුව එම භාණ්ඩයේ යොදාගෙන තවදුරටත් තව භාණ්ඩ නිෂ්පාදනයක් කරනවා. අපි උදාහරණයක් විදියට අපි යෝගට් හදන කර්මාන්තශාලාවක් ගත්තොත්
ඒ යෝගට් හදන ඒ අවශ්‍ය මෙවලම් ටික මගින් අපි නැවත නැවතත් යෝගට් නිර්මාණය කළා අපි වෙළඳ පොළට නිෂ්පාදනය කළා වෙළඳ පොළට යොමු කරනවා. ඒ වගේ තමයි සියලුම දේවල් අපි හැම දෙයක්ම අපි ඒ අදාළ විදියට යොමු කිරීම කරනු ලබනවා. ඒ වගේම කාර්මික භාණ්ඩ යොදාගෙන කාර්මික භාණ්ඩ යොදා නිපදවන්නේ පාරිභෝගික භාණ්ඩයි. කාර්මික භාණ්ඩ උපයෝගී කරගෙන තමයි පාරිභෝගික භාණ්ඩ යොදාගන්නේ. පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ කාර්මික භාණ්ඩ යොදාගෙන බව ඔබ මතක තබා ගන්න ඕන. ඊළඟට අපි ප්‍රධාන වශයෙන් පාරිභෝගික භාණ්ඩ ගැන අපි කතා කරමු. කන්සියුමර් ගුඩ්ස් කියලා අපි කියනවා. කන්සියුමර් ගුඩ්ස් කියලා කියනවා පාරිභෝගික භාණ්ඩ. පාරිභෝගික භාණ්ඩ අනිවාර්යයෙන්ම පාරිභෝගික කිසිම පරිභෝජනෙන් විනාශ වෙනවා. පරිභෝජනෙන් නැති වෙනවා. එදිනෙදා ප්‍රයෝජනයට ගැනීමක් කරන ලබනවා පාරිභෝගික භාණ්ඩ. බොහෝ විට පාරිභෝගික භාණ්ඩ භාවිතයෙන් කෙලවර වෙනවා. ඒ වගේම කාර්මික භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ රැඳී පවතිනවා. ඒ වගේම කාර්මික භාණ්ඩ හා පාරිභෝගික භාණ්ඩ අතර වෙනසක් අපිට දක්වන්න පුළුවන්. කාර්මික භාණ්ඩ හා පාරිභෝගික භාණ්ඩ අතර වෙනස අපි කතා කරමු. පළවෙනි වෙනස තමයි කාර්මික භාණ්ඩ හා පාරිභෝගික භාණ්ඩ ඔබ දන්නවා. කාර්මික භාණ්ඩ ඉන්ඩස්ට්‍රියල් ගුඩ්, ඒ වගේම පාරිභෝගික භාණ්ඩ කන්සියුමර් ගුඩ්ස්. එතකොට මේ දෙක අතර වෙනස අපි දැනගෙන ඉන්න ඕන. මේකදී පළවෙනි එක තමයි පාවිච්චියේදී අවසාන වෙන්නේ නැහැ. කාර්මික භාණ්ඩ පාවිච්චියේදී අවසාන වෙන්නේ නැහැ. අපි උදාහරණයක් විදිහට මේ කෝප්පය ගත්තොත් මේ කෝප්පය පාවිච්චි වීමත් සමග අවසන් වෙන්නේ නැහැ. කෝප්පය අපි නැවත නැවත දිනපතාම අපිට කෝප්පයේ ආයු කාලය අවසන් වන තෙක් අපිට පුළුවන් පරිභෝජනය කියන්නේ ඒ උපකාර කරගෙන අපිට වතුර, තේ, බීම වර්ග අපිට පරිභෝජනය කරන්න පුළුවන්, කන්සප්ෂන් කරන්න පුළුවන්. එහෙනම් අපි ඒක අවසාන වෙන්නේ නැහැ. නමුත් පාරිභෝගික භාණ්ඩ පරිභෝජනයෙන් අවසන් වෙනවා. පාරිභෝගික භාණ්ඩ පරිභෝජනයෙන් අවසන් වෙනවා. ඊළඟට පාවිච්චියේදී ෂේ වෙනවා කාර්මික භාණ්ඩ. කාර්මික භාණ්ඩයක් පාවිච්චි කරනකොට ෂේ වීමක් වෙනවා. ඒ නිසා තමයි ගිණුම් කරණයේදී යන්ත්‍ර ෂය, ඒ වගේ කම්මල්, ඒ විවිධ උපකරණ ෂේ වීම, වාහන ෂේ වෙන්නේ. වාහන ෂේ වීම ගණනය කරන්නේ ඒකයි. වාහන උපකරණ, යන්ත්‍රෝපකරණ මේ වගේ දේවල් අපි ෂේ වීම ගණනය කරන්නේ අනිවාර්යයෙන්ම මෙන්න මේ කාර්මික භාණ්ඩ අපි කර්මාන්තශාලාවල යොදා කරන ප්‍රාග්ධන භාණ්ඩ ඒවා ෂේ වෙනවා. ෂේ වුණාම කාර්මික භාණ්ඩ ෂේ වීමේදී අපි ඒ සඳහා ප්‍රතිශතාත්මක අගයක් අපි වාර්ෂිකව වෙන් කරනු ලබනවා. ඒ සඳහා අපි ඒ අදාළ කටයුතු කරනවා. ඊළඟට පාවිච්චියේදී අවසන් වෙනවා. පාවිච්චියත් සමගම අවසන් වෙනවා. පාරිභෝගික භාණ්ඩ පාවිච්චිය සමග අවසන් වෙනවා. ඒ වගේම ව්‍යුත්පන්න ඉල්ලුමක් පවතිනවා. ඒ කියන්නේ වක්‍ර ඉල්ලුමක් පවතිනවා කාර්මික භාණ්ඩවලට. කාර්මික භාණ්ඩවලට වක්‍ර ඉල්ලුමක් පවතිනවා. ඍජු ඉල්ලුමක් පවතිනවා පාරිභෝගික භාණ්ඩවලට. ඍජු කෙලින්ම පාරිභෝගික මිලදී ගැනීමක් කරනු ලබනවා. ඒ වගේම අලෙවියෙන් පසු සේවා සපයනවා. කාර්මික භාණ්ඩවලට. අපි කාර්මික භාණ්ඩයක් මිලදී ගත්තම ඒ කාර්මික භාණ්ඩයක මිල ඉහළයි, වටිනාකම ඉහළයි. ඒ භාණ්ඩයක් ව්‍යාපාරවල විකිණෙන්නේ කලාතුරකින්. පාරිභෝගික භාණ්ඩ විකිණෙනවා වගේ නිරතුරුව විකිණෙන්නේ නැහැ. ඒවා මිනිස් අවශ්‍යතා හා උවමනා පරිදි තමයි විකිණෙන්නේ. ඒවා වේගයෙන් අලෙවීම අනිත් පාරිභෝගික භාණ්ඩවලට සාපේක්ෂව අඩුයි. ඒ නිසා අලෙවියෙන් පසු සේවා සැපීම මිල අධික භාණ්ඩයේ විශාලකමත් නිසා ඒවා අලෙවියෙන් පසු සේවා සපයන අපි හිතමු මෙට්ට නිෂ්පාදනය කරන ආයතනයක නම් මෙට්ට වලට වඩා අපි කියමු බෝට්ටු නිෂ්පාදනය කරන ආයතනයක අලෙවියෙන් පසු ඒ බෝට්ටුවේ ගැරන්ටි පීරියඩ් ලබා දෙනවා, වොරන්ටි පීරියඩ්. ඒ අදාළ ආයු කාලයක් ලබා දීලා සමහරට ලයිෆ් ටයිම් වොරන්ටි ලබා දෙනවා. ජීව කාලය සඳහාම වොරන්ටි ලබා දෙනවා. ඒ තමන්ගේ නිෂ්පාදනය කරාට පස්සේ ඒ අදාළ බෝට්ටුවේ තියෙන එන්ජින් වලට විවිධ රිපෙයාර් ආවම ඒවා සමහර වෙලාවට අලෙවියෙන් පසු සේවා සපයනවා. අපි බයික් එකක් ගත්තම බයික් එකේ ඒ සමහර වෙලාවට අලෙවියෙන් පසු වාර කීපයක්ම නොමිලේ සේවා වාර ලබා දෙනවා. ඒ වගේ අලෙවියෙන් පසු සේවා ලබා දෙනවා. නමුත් අලෙවියෙන් පසු සේවා ලබා දෙන්නේ නැහැ පාරිභෝගික භාණ්ඩ වලට. අපි සන්ලයිට් කැටයක් කඩෙන් මිලදී ගත්තම ඒක පාරිභෝගික භාණ්ඩයක්. අපි ඒකට සේවා නැවත ලබා දෙන්නේ නැහැ.
ඒවා ඒ වගේම අපි මොනවා හරි පාරිභෝගික භාණ්ඩයක් ගත්තම ඒ ගනු ලබන භාණ්ඩ වලට අලෙවියෙන් පස්සේ සේවා සපයන්නේ නැහැ. අර කාර්මික භාණ්ඩ වලට ඒ සේවා සපයනවා. ඒ වගේම සාපේක්ෂව ඉල්ලුම අඩුයි. ඒ කියන්නේ පාරිභෝගික භාණ්ඩ වලට සාපේක්ෂව කාර්මික භාණ්ඩ වල ඉල්ලුම අඩුයි. ඒ ඉල්ලුම සාපේක්ෂ ඉල්ලුම අඩු නිසා අපි අනිවාර්යයෙන්ම ඒ தත්ත්වය උදා වෙනවා. ඊළඟට අපිට පාරිභෝගික භාණ්ඩ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අපි කලින් කතා කරේ කාර්මික භාණ්ඩ හා පාරිභෝගික භාණ්ඩ අතර ඇති වෙනස්කම්. දැන් කතා කරන්නේ පාරිභෝගික භාණ්ඩ පිළිබඳව. පාරිභෝගික භාණ්ඩ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි අවශ්‍යතාවය මත අපිට පාරිභෝගික භාණ්ඩ ලබා ගන්න පුළුවන්. ඒ වගේම භාවිතා කරන ආකාරය අනුව පාරිභෝගික භාණ්ඩ ලබා ගන්න පුළුවන්. අවශ්‍යතාවයේ මත පමණක් භාණ්ඩ අත්‍යවශ්‍ය භාණ්ඩ විදිහට අපි සැලකනවා. පමණක් පාරිභෝගික භාණ්ඩ අත්‍යවශ්‍ය භාණ්ඩ වෙනවා. අත්‍යවශ්‍ය කියන්නේ අනිවාර්යයෙන්ම මිනිසාට මූලික වශයෙන්ම ඉතාමත් මූලික වශයෙන්ම ලබාගත යුතු අත්‍යවශ්‍ය භාණ්ඩ මිනිසාගේ අවශ්‍යතා සපුරාලීමට ප්‍රමුඛතා ලිස්ට් එකේ ඉහළින්ම තියෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ අපි හිතමු සහල් කියලා. සහල් කියන්නේ මිනිසාට බඩගින්න නිවා ගන්න දෙයක්. එමන එක අත්‍යවශ්‍ය භාණ්ඩයක් වෙනවා. සහල් පිටි වෙන්න පුළුවන්, අලලූණු වෙන්න පුළුවන්. අත්‍යවශ්‍ය භාණ්ඩ වෙනවා. ඔබ දන්නවා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් අඩු කරගන්නට, මිල මට්ටම පල්ලෙහා තියාගන්නට රජයන් විවිධ මිල පාලන ක්‍රම යොදනවා. එහෙනම් මේ අත්‍යවශ්‍ය භාණ්ඩ කියන්නේ අන්න ඒ වගේ මිනිසාට මූලිකවම දැනෙන දේවල්, මිනිසාට ඍජුවම දැනෙන දේවල්, ඍජුවම දැනෙන භාණ්ඩ විශේෂ අපි අත්‍යවශ්‍ය භාණ්ඩ කියලා කියනවා. ඒවයි මිල ගණන් වෙනස් වීමත් සමග මිනිසුන්ට විශාල වශයෙන් දැනෙනවා. ඒ දැනෙන නිසා මිනිසාට අනිවාර්යෙන් සපුරාගත යුතු තත්ත්වයන් සපුරා ගැනීමට, ඒ බඩගින්දර නිවා ගැනීමට, නිවාසය සාදා ගැනීමට, ඒ වගේ තත්ත්වයන්ට ඇඳුම් පැළඳුම් ලබා ගැනීමට එනම් මිනිසාට ඒ අත්‍යවශ්‍ය දේවල් සෞඛ්‍යමය තත්ත්වයන්, ආරක්ෂාව තත්ත්වයන් ලබා ගැනීමට අපිට අත්‍යවශ්‍ය වෙනවා. ඊළඟට සුකෝපභෝගී භාණ්ඩ කියන්නේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ. ඔබ දන්නවා වර්තමානයේ සුකෝපභෝගී භාණ්ඩ ආනයන සීමා පනවලා තියෙනවා. රටට ගෙන්වීමේ සීමා පනවලා තියෙනවා. මේ සීමා පැනවීමට හේතුව මේවායින් මිනිස්සු විශාල වශයෙන් අපේ රටේ ධනය විදේශ රටවල් වලට ගලාගෙන යනවා. අපේ රට ණය ගැටලුවකට මුහුණ පාලා තියෙනවා. ඒ නිසා අපිට සිදුවෙලා තියෙනවා මිනිසාට අත්‍යවශ්‍ය භාණ්ඩ වලට ප්‍රමුඛතාවය ලබා දෙමින් සුඛෝපභෝගී භාණ්ඩ අවම පාවිච්චි කරමින් මිනිස්සු ජීවන පැවැත්ම සරල මට්ටමකට ගෙනීමට සිදු වෙනවා. ඒ සඳහා ඔය වාහන වගේ දේවල්, සුඛෝපභෝගී වාහන, යන්ත්‍රෝපකරණ, විවිධ සුඛෝපභෝගී භාණ්ඩ ගෙන්වීම සීමා කරලා තියෙනවා. දේශීය නිෂ්පාදන වලට ප්‍රමුඛතාවය ලබා දෙමින් තියෙනවා. ඒක අපි ඒ තත්ත්වය අගය කරන්න ඕන. ඒ වගේම පාරිභෝගික භාණ්ඩ අපිට තවත් වර්ග කරන්න ඕන. භාවිතා කරන ආකාරය අනුව පහසු භාණ්ඩ කියලා අපි කියනවා. පහසු භාණ්ඩ, සාප්පු භාණ්ඩ, විශේෂිත භාණ්ඩ, නොසෙවූ භාණ්ඩ කියලා අපිට කතා කරන්න පුළුවන්. අත්‍යවශ්‍ය භාණ්ඩ වලට අපි කතා කරා ආහාර පාන, ඇඳුම් පැළඳුම්, නිවාස වගේ දේවල් අපිට අත්‍යවශ්‍ය භාණ්ඩ වෙනවා. ජීවත් වීමට අනිවාර්යයෙන්ම අවශ්‍ය නොවන භාණ්ඩ අපිට පුළුවන් ගන්න සුඛෝපභෝගී භාණ්ඩ. ඒවයිදී ක්‍රීඩාගාර, රූපවාහිනී යන්ත්‍ර ජීවත් වීමට අත්‍යවශ්‍යම නැහැ. යාන වාහන, පිහිනුම් තටාක, ඒ වගේ දේවල් අත්‍යවශ්‍යම නැහැ. ඒවා අපි සුඛෝපභෝගී භාණ්ඩ ගණයට වැටෙනවා. පහසු භාණ්ඩ කියලා කියනවා. අපි තවත් වර්ගයක් තියෙනවා. පහසු භාණ්ඩ පාරිභෝගිකයින් විසින් නිරන්තරයෙන් මිලදී ගන්නා භාණ්ඩ. පාරිභෝගිකයින් විසින් නිරතුරුවම මිලදී ගන්නු ලබන භාණ්ඩ වලට අපි කියනවා පහසු භාණ්ඩ කියලා. ඔබ ළඟම තියෙන සිල්ලර වෙළඳසැලට ගිහිල්ලා ඔබ දන්තාලේප මිලදී ගන්නවා නම්, සබන් මිලදී ගන්නවා නම්, ඔබ ගිනි පෙට්ටි වෙන්න පුළුවන්. විවිධ Tamanට පහසුවෙන්ම මිලදී ගන්න, නිරන්තරයෙන්ම මිලදී ගනු ලබන භාණ්ඩ. ඒක දෛනිකවම අපිට අවශ්‍ය වෙනවා. නිරතුරුවම අවශ්‍ය වෙන භාණ්ඩ අපිට ගන්න පුළුවන්. පුවත්පත් වගේ දේවලුත් මේ යටතට ගන්න පුළුවන්. පාන් වගේ, බනිස් වගේ, මේ වගේ විවිධ දේවල් අපිට ෂණිකවම ලබා ගන්න. දැන් දුරකථන කාඩ් පවා පහසු භාණ්ඩ බවට පත් වෙමින් පවතිනවා. ඒ වගේ
තත්ත්ව අපිට ගන්න පුළුවන්. ඒ වගේ භාණ්ඩවල මිල හා ගුණය සැසඳීමෙන් තෝරා ගන්නා භාණ්ඩ සාප්පු භාණ්ඩ වෙනවා. අපි මේ සාප්පු භාණ්ඩ ගැන කියන්නේ. සාප්පු භාණ්ඩවලදී අපි මිල හා ගුණය සසඳනවා. අපි සාරියක් මිලදී ගන්න ගියොත් සමහර කාන්තාවන් කඩ කීපයකට ව්‍යාපාර කීපයකට ගිහිල්ලා ඒ මිල ගණන් සසඳලා සාරියක් වෙන්න පුළුවන්, ෂර්ට් එකක් වෙන්න පුළුවන්, කලිසම් වෙන්න පුළුවන්. මිල සැසඳීමෙන් අපි ඒ සාප්පු භාණ්ඩ මිලදී ගැනීමට යොමු වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම භාණ්ඩයක් මිලදී ගැනීමේදී සැසඳලා ඒ සඳහා මිලදී ගැනීම සිදු කරවීමට පාරිභෝගිකයා සිදු කරනවා. මෙහිදී කාලයක් වැය කරන්න සිදු වෙනවා. යම් කිසි කාලයක් ඒ විදුලි උපකරණ, ඇඳුම් පැළඳුම් වගේ දේවල් අපිට මෙහිදී ගන්න පුළුවන්. පාවාහන් වගේ දේවලුත් මිනිසුන් මිලදී ගැනීමේදී ඒ තමන්ට අවශ්‍ය විලාසිතා අනුව, තමන්ගේ රුචිය අනුව ඒ මිලදී ගැනීම කරනු ලබනවා. ඒ වගේම යම් භාණ්ඩයක් මිලදී ගැනීමට විශේෂිත උත්සාහයක් දරනවා. දරයි නම් අපි ඒකට කියනවා විශේෂිත භාණ්ඩ කියලා. යම් විශේෂිත උත්සාහයක් දරනවා නම් යම් භාණ්ඩයක් මිලදී ගන්න අපි ඒකට කියනවා විශේෂිත භාණ්ඩ කියලා. පාරිභෝගිකයා තෘප්තිවත් වන්නේ මෙම විශේෂිත භාණ්ඩ පරිභෝජනය කිරීමෙන් පමණයි. එම පාරිභෝගිකයන් මිලදී ගැනීම විශේෂිත ස්පෙෂල් ගුඩ් අපි ඒවා පරිභෝජනය කරාම තමයි අපි ඒ මිනිස්සු තෘප්තිමත් වන්නේ. අපිට උදාහරණ විදියට මෝටර රථ ගත්තම මෝටර රථ කියන එක අත්‍යවශ්‍ය නැහැ. නමුත් මිනිස්සු දැන් අද වර්තමානයේ වන විට මෝටර රථය හිමි කර ගැනීමට දැඩි උත්සාහයක් දරනවා. ඒ මෝටර රථ ලබා ගැනීමේදී ඒවා අපි ස්පෙෂල් ගුඩ්ස් විශේෂිත භාණ්ඩ බවට පත් වෙනවා. හේතුව ඒවා අනිවාර්යයෙන්ම විශේෂිත උත්සාහයක් දරලා සසඳලා බලලා විශාල කාලයක් කැප කරලා ධනෙ එක්රැස් කරලා තමන්ගේ ධනය විශාල ප්‍රමාණයක් වියදම් කරලා අපි පරිභෝජනය කිරීම සඳහා ඉතා ඉහළ මිලක් ගෙවලා වටිනාකමක් වැඩි භාණ්ඩයක් මිලදී ගන්නවා. ඒ මිලදී ගන්නේ සමහරට ජීවිත කාලයට එක වාහනයක් වෙන්න පුළුවන්, එකම වාහනය වෙන්න පුළුවන්. ඒ නිසා මේක විශේෂිත තත්වයකට පත් වෙනවා. අපි ස්වර්ණාභරණ වෙන්න පුළුවන්. ඒ වගේම වෛද්‍ය නිර්දේශිත මත බෙහෙත් මිලදී ගන්න සිද්ධ වෙනවා. ඒ බෙහෙත් මිලදී ගැනීමේදී අපිට සිදු වෙනවා ඒක විශේෂිත භාණ්ඩයක් වෙනවා. සමහරට අපිට තියෙන යම් රෝගයකට ඒ රෝගය නිසාවෙන් අපිට සමහරට පිළිකා වෙන්න පුළුවන්, සමහරට දියවැඩියා වෙන්න පුළුවන්, සමහරට heart attack වෙන්න පුළුවන්. ඒ වගේ හෘදයාබාධ වගේ තත්ත්වයන් වලට අපිට ඒ වගේ තත්ත්වයන් වලට අපිට මිලදී ගන්න වෙනවා විශේෂිත භාණ්ඩ. ඒ විශේෂිත භාණ්ඩ මිලදී ගැනීමේදී වෛද්‍ය නිර්දේශ අපිට ලබා ගන්න වෙනවා. ඒ වගේම පරිගණක වගේ දේවල් අපිට විශේෂිත භාණ්ඩ විදියට හඳුන්වන්න පුළුවන්. වෙළඳ පොලේ විකිණීම සඳහා තිබුණත් පාරිභෝගිකයා ඒ පිළිබඳ උනන්දුවක් නොදක්වන භාණ්ඩ තියෙනවා. අපි කියනවා ඒකට නොසෙවූ භාණ්ඩ කියලා. නොසෙවූ භාණ්ඩ මිනිස්සු වෙළඳ පොලේ තියෙනවා එම භාණ්ඩ. නමුත් ඒ භාණ්ඩ පිළිබඳ නිතරම හොයා බලන්නේ නැහැ. ඒ නොසෙවූ භාණ්ඩ වෙනවා. ඒවා ලබා ගන්න මිනිස්සු Tamanට අවශ්‍යතාවය පැන නැගුණම පමණයි. ජීවිත රක්ෂණ ඔප්පු වර්ග මේකට අපිට ගන්න පුළුවන්. ජීවිත රක්ෂණ ඔප්පු වර්ගයක් අපි ඒක නොසෙවූ භාණ්ඩ වෙනවා. ඒ නොසෙවූ භාණ්ඩ බවට පත්වන්නේ අපි වෙළඳ පොලේ විකුණන්න තිබුණට පාරිභෝගිකයා වැඩි උනන්දුවක් දක්වන්නේ නැහැ. ඔවුන්ට Tamanට හැකියාව මුදල් ගෙවීමේ හැකියාවක් තියෙනවා නම් පමණයි ඒ රක්ෂණ ආරක්ෂාව අවශ්‍යතාවය තියෙනවා නම් පමණයි මූලික අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව පමණයි මෙන්න මේ රක්ෂණ ඔප්පු වගේ දේවල් මිලදී ගන්න උත්සාහ කරන්නේ. ඒ වගේම විවිධ අලුත් පොත් වගේ දේවල් එහෙම තත්ත්වයක් පවතිනවා. ඊළඟට අපි වෙළඳපොළ භාණ්ඩ පිළිබඳ අලෙවිකරණ දෘෂ්ටි කෝණයෙන් අලෙවිකරණය අපිට කතා කරන්න වෙනවා. අලෙවිකරණය අපි කියනවා මාකටින් කියලා. අලෙවිකරණය අපිට කතා කරන්න වෙනවා. මෙහිදී අපිට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම වෙළඳපොළ මාකට්. වෙළඳපොළ අපි මේකට කියනවා මාකට් කියලා. වෙළඳපොළ අපි මාකට් කියලා කියනවා. මාකට් වෙළඳපොළ අපි අනිවාර්යයෙන්ම ව්‍යාපාරයක් කරනවා නම් අපි ව්‍යාපාරයක් එක්ක බැඳියාවක් තියෙන සුවිශේෂී නමක් තමයි වෙළඳපොළ කියන්නේ. වෙළඳපොළ අනිවාර්යයෙන්ම අපි ඕනෑම නිෂ්පාදකයෙකුට Taman නිෂ්පාදනය කරන ඕනෑම ව්‍යාපාරිකයෙකුට Taman නිෂ්පාදනය කරන දේ හෝ යම් භාණ්ඩයක් අලෙවි කර ගැනීමට
වෙළඳපොළක් ඔස්සේ ගමන් කළ යුතුව පවතිනවා. මේ සඳහා විකුණුම්කරුවන් සහ ගැනුම්කරුවන් buyers and sellersලා මුණ ගැහෙන සම්බන්ධතාවයක් මුණ ගැහුනේ නැති වුණත් සම්බන්ධතාවයක් ගොඩ නැගිය හැකි ගොඩ නැගෙන ඕනෑම තත්ත්වයක් අපි වෙළඳපොළක් කියලා කියනවා. බයර්ස්ලා හා කියන්නේ විකුණුම්කරුවන් සහ ගැනුම්කරුවන් සම්බන්ධතාවයක් ගොඩ නැගෙනවා නම් අපි ඒ තත්ත්වයට අපි කියනවා වෙළඳපොළක් කියලා. මේ තත්ත්වය අපිට මේ වෙළඳපොළක් කියන තත්ත්ව ගොඩ නැගින්න නම් අපි මෙන්න මේ තත්ත්ව පිළිබඳ අවධානය යොමු කරන්න ඕන. පළවෙනි එක තමයි භාණ්ඩ සේවා තොරතුරු යනාදිය අලෙවි කරන ඕනෑම ස්ථානයක්. භාණ්ඩ සේවා තොරතුරු good service information මෙන්න මේ දේවල් යනාදිය අලෙවි කරනවා. භාණ්ඩ අලෙවි කරන තැනක් නම් සේවා අලෙවි කරන තැනක් නම් තොරතුරු අලෙවි කරන තැනක් නම් අපිට මේ තත්ත්වයක් අපිට වෙළඳපොළ තත්ත්වයක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම අපිට ඊළඟට කියන්න පුළුවන් සැපයුම්කරුවන් විකුණුම්කරුවන් සම්බන්ධ කර ගනුදෙනු කරනු ලබන ඉඩ සලසන ඕනෑම තත්ත්වය සැපයුම්කරුවන් විකුණුම්කරුවන් අපිට සම්බන්ධ කරන ගනුදෙනු සඳහා ඉඩ සලසනු ලබන ඕනෑම තත්ත්වයක් අපිට කියන්න පුළුවන් වෙළඳපොළක් කියලා. ගනුදෙනු සැපයුම්කරුවන් සප්ලයර්ස්ලා විකුණුම්කරුවන් සෙලර්ස්ලා මේ කට්ටිය සම්බන්ධ කරන කනෙක්ට් කරන ගනුදෙනු සඳහා ඉඩ සලසන ඕනෑම ආකාරයක් අපිට වෙළඳපොළක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම යම් නිෂ්පාදිතයක් මිලට ගැනීමට කැමැත්ත තියෙනවා නම් යම් නිෂ්පාදිතයක් මිලට ගැනීමට කැමැත්තක් තියෙනවා නම් ඒ කියන්නේ ඕනෑම භාණ්ඩයක් නිෂ්පාද්‍ය ප්‍රොඩක්ට් එකක් මිලදී ගන්න කැමැත්තක් තියෙනවා නම් කැමැත්ත කියන එක වැදගත් වෙනවා. වෙළඳපොළක් ඇති වෙන්න නිෂ්පාදනයක් තියෙනවා නම් කැමැත්ත නැත්නම් ඒ මිලදී ගැනීමේ කැමැත්ත වගේම මිලදී ගැනීමේ හැකියාව ක්‍රය ශක්තිය ඇති වෙන්න ඕන. ගනුදෙනුකරුවන් සමූහයක් ඒ සඳහා පෙළ ගැසිලා ඉන්නවා නම් අපි ඒ තත්ත්වයට අපි කියන්න පුළුවන් වෙළඳපොළක් කියලා. මෙන්න මේ මිනිස් අවශ්‍යතා නිසා පැන නගින තත්ත්වයක් තමයි උවමනා. ඔබ දන්නවා මිනිස් අවශ්‍යතාවයන් නිසා පැනන මිනිස් අවශ්‍යතාවයන් ඇති වුණොත් පමණයි උවමනාවක් නැති වෙන්නේ. මෙන්න මේ උවමනා නිතු කර ගැනීමට වඩා වැදගත් වන්නේ ගැනුම්කරුවන් බයර්ස්ලයි සෙලර්ස්ලයි විකුණුම්කරුවන් අතර නිෂ්පාදිත හුවමාරුවක් සිදු වෙන්න ඕන. මෙන්න මේ නිෂ්පාදිත හුවමාරුව ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් අතර නිෂ්පාදිත හුවමාරුව සිදුවෙන තැන අපි කියනවා ස්ථානයට අපි කියනවා වෙළඳපොළක් කියලා. අනිවාර්යයෙන්ම ඔබ දන්නවා දැනට වර්තමානයේ වන විට අන්තර්ජාලය ඔස්සේ ගැනුම්කරුවන් විකුණුම්කරුවන් සම්බන්ධ කරනවා විද්‍යුත් තාක්ෂණය ඔස්සේ. ඒ වගේම විවිධ ප්‍රාදේශීය වෙළඳපොළවල් තියෙනවා. ප්‍රාදේශීය සභා මගින් මේ වන වෙළඳපොළවල් තියෙනවා. පළාත් පාලන ආයතන මගින් වෙළඳපොළවල් තියෙනවා. ජාතික මට්ටමේ සල්පිල් ක්‍රියාත්මක වෙනවා. වෙළඳ ප්‍රදර්ශන ක්‍රියාත්මක වෙනවා. මේ ආදි වශයෙන් වෙළඳපොළවල් ජාත්‍යන්තර මට්ටමේ වෙළඳපොළවල් පවතිනවා. රටවල් වල විවිධ වෙළඳපොළවල් ක්‍රියාත්මක කරනු ලබනවා. මේ තත්ත්වයන් අපි අවධානය යොමු කරන්න ඕන. මෙහිදී වෙළඳපොළ වර්ග type of market ගැන අපි අවධානය යොමු කරන්න ඕන. type of market අපි කතා කරනවා type of market වලදී අනිවාර්යයෙන්ම ගැනුම්කරුවන්ගෙන් හා විකුණුම්කරුවන්ගේ ලැබියාවට අනුව විවිධ අයුරින් අපිට වෙළඳපොළ වර්ග කරන්න පුළුවන්. ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන්ගේ ලැබියාවන් කියන්නේ සඳහා ආශ කරන ආකාරය නැත්නම් කැමැත්ත දක්වන ආකාරය ඒ සඳහා ඇඟලුම් කරන තමන් ඒ සඳහා දක්වන කැමැත්ත තමයි මෙතෙන්දී අපි දක්වන්නේ. අනිවාර්යයෙන්ම අපි මේම වර්ග කිරීමේදී වෙළඳපොළ වර්ග කිරීමේදී අපිට දක්වන්න පුළුවන් දක්වන්න පුළුවන් අනිවාර්යයෙන්ම පාරිභෝගික වෙළඳපොළ කියලා එකක්. පාරිභෝගික වෙළඳපොළ අපි කියන කන්සියුමර් මාකට් කියලා අපි කියනවා. කන්සියුමර් මාකට් පාරිභෝගික වෙළඳපොළ. මේ පාරිභෝගික වෙළඳපොළ තුල භාණ්ඩ අලෙවි වන වෙළඳපොළ මේ නමින් අපිට කියන්න පුළුවන් පාරිභෝගික භාණ්ඩ අලෙවි කරන නිසා අපිට කියන්න පුළුවන් මේක පාරිභෝගික වෙළඳපොළක් කියලා. ඒ නමින්ම අපිට කියන්න පුළුවන් මෙහි තියෙන්නේ ගොඩාක් දුරට තියෙන්නේ පහසු භාණ්ඩ තමයි තියෙන්නේ. අපි පහසු භාණ්ඩ යටතේ අපිට පුළුවන් ආහාර පාන ඇඳුම් පැළඳුම් වගේ දේවල් අපිට ගන්න පුළුවන්. ඒ වගේම කල්පවතින භාණ්ඩ රූපවාහිනී ශීතකරණ කොණ්ඩා සකස් කිරීම ඒ වගේ දේවල් ඒ වගේ පාරිභෝගික සේවා යම් සේවාවන් සපයන අවස්ථා අපිට තියෙනවා. ඒ වගේ තත්ත්වයන් අපිට පාරිභෝගික වෙළඳපොළක් යටතේ අපිට දක්වන්න පුළුවන්. ඊළඟට මේ පාරිභෝගික වෙළඳපොළ ඉතා වැදගත් වෙනවා මිනිස්සුන්ගේ එදිනෙදා අවශ්‍යතාවයන් සපුරා ගැනීමට
මේ පාරිභෝගිකයන්ගේ හටගනු ලබන ඒ අවශ්‍යතාවයන් සපුරා ගැනීමට දෛනිකව ක්‍රියාත්මක වෙන දෛනිකව පැන නගින අවස්ථාවයන් ඒ වෙළඳපොළ තුලින් අපිට සපුරා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම කාර්මික භාණ්ඩ වෙළඳපොළ කියලා අපි වෙළඳපොළක් අපි හඳුන්වනවා. කාර්මික භාණ්ඩ වෙළඳපොළක්. ඒ කාර්මික භාණ්ඩ වෙළඳපොළට අපි කියනවා ඉන්ඩස්ට්‍රියල් ගුඩ්ස් මාකට් කියලා. ඉන්ඩස්ට්‍රියල් ගුඩ්ස් මාකට් කියලා අපි කියනවා. අපි කාර්මික භාණ්ඩ වෙළඳපොළක් ව්‍යාපාර ආයතනය සඳහා අවශ්‍ය වන භාණ්ඩ හා සේවා සැපයීමට සැකසී ඇති වෙළඳපොළ. ව්‍යාපාර ආයතන වලට භාණ්ඩ සපයන්න සකස් කරලා තියෙන වෙළඳපොළක් නම් අපි කියනවා කාර්මික වෙළඳපොළක් කියලා. මේ කාර්මික වෙළඳපොළේදී අපිට ගොඩක් දුරට ද්‍රව්‍ය හා කොටස් ප්‍රාග්ධන භාණ්ඩ වගේ දේවල් ඒ වගේම කාර්මික සේවා සපයනු ලබනවා. අනිවාර්යයෙන්ම කාර්මික වෙළඳපොළ කාර්මික භාණ්ඩ මේදී ගොඩාක් දුරට නිෂ්පාදකයෝ තමයි මේ කාර්මික භාණ්ඩ වෙළඳපොළෙන් සේවාව ලබා ගන්නේ. නිෂ්පාදකයෝ වෙන්න පුළුවන් විවිධ මහා පරිමාණ නිෂ්පාදන ආයතන, කුඩා පරිමාණ නිෂ්පාදන ආයතන, ඒ වගේම ඒ විවිධ මෙවලම් උපකරණ වගේ දේවල් ඒ අවශ්‍යතා තමන්ගේ භාණ්ඩ නිෂ්පාදනය කර ගැනීමට අවශ්‍ය වන විවිධ ප්‍රාග්ධන භාණ්ඩ අපිට ඒ යටතේ අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාර වලට අවශ්‍ය කරන ඒ කාර්මික සේවාවන් අපිට තැපැල් කටයුතු, මුද්‍රණ කටයුතු වගේ දේවල්, ප්‍රවාහන කටයුතු වගේ දේවල් විවිධ සේවාවන් අපිට ලබා ගන්න පුළුවන්. ඒ සේවාවන් අපිට ලබා ගැනීමේදී අනිවාර්යයෙන්ම කාර්මික භාණ්ඩ ඉන්ඩස්ට්‍රියල් ගුඩ්ස් පිළිබඳව අපිට මේ වෙළඳපොළේදී සාකච්ඡා කරන්නට සිද්ධ වෙනවා. ඊළඟ වෙළඳපොළ වර්ගය අපිට ගන්න පුළුවන් ප්‍රාග්ධන භාණ්ඩ වෙළඳපොළ. අපි කියනවා කැපිටල් ගුඩ්ස් මාකට් කියලා. ප්‍රාග්ධන භාණ්ඩ වෙළඳපොළ කැපිටල් ගුඩ්ස් මාකට්. ප්‍රාග්ධන අපි දන්නවා කැපිටල් කියන එකෙන් ප්‍රාග්ධනේ හංගවනවා. ඒ වගේම ගුඩ්ස් මාකට් කියන්නේ භාණ්ඩ වෙළඳපොළ. අපි අනිවාර්යයෙන්ම මේ අනුව කාර්මික භාණ්ඩ වෙළඳපොළේ උප වෙළඳපොළක් විදියට අපිට මෙන්න මේ ප්‍රාග්ධන භාණ්ඩ වෙළඳපොළ දක්වන්න පුළුවන්. මෙහිදී යන්ත්‍ර සූත්‍ර උපකරණ වගේ දේවල් යන්ත්‍ර සූත්‍ර උපකරණ වගේ දේවල් මෙහිදී අපිට දක්වන්න පුළුවන් ප්‍රාග්ධන භාණ්ඩ වෙළඳපොළේදී. ඊළඟට සේවා වෙළඳපොළක් සර්විස් මාකට් එකක් අපිට දක්වන්න පුළුවන්. සර්විස් මාකට් සේවා වෙළඳපොළක්. මේ සේවා වෙළඳපොළේදී අපිට පුළුවන් මූල්‍ය සේවා දැන් සේවාවන් සපයනකොට අනිවාර්යයෙන්ම අපිට ව්‍යාපාරිකයින්ට විවිධ සේවාවන් අවශ්‍ය වෙනවා. අපිට සමහර වෙලාවට මූල්‍ය පහසුකම් ලබා ගන්න වෙන්න පුළුවන්. අලෙවිකරණ පහසුකම් ලබා ගන්න වෙන්න පුළුවන්. විවිධ පුහුණු සේවා ලබා ගන්න වෙන්න පුළුවන්. කළමනාකරණ සේවා ලබා ගන්න වෙන්න පුළුවන්. විවිධ අලෙවිකරණ සේවා, ඒ සංනිවේදන සේවා, ඒ වගේ විවිධ සේවාවන් ලබා ගන්නට මෙම වෙළඳපොළේදී දක්නට ලැබෙනවා. අනිවාර්යයෙන් ඊළඟ කරුණට අපි යනවා ශ්‍රම වෙළඳපොළ. අපි කියනවා ඒකට ලේබර් මාකට්. ශ්‍රමය කියන එක ඔබ දන්නවා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. කායික ශ්‍රමය හා මානසික ශ්‍රමය. අපි කායික මේ ලේබර් මාකට් එකේදී අපිට අනිවාර්යයෙන්ම මිනිස් ශ්‍රමිකයින් සම්බන්ධව අපිට මෑන් පවර් ලේබර්ස්ලා මේ වගේ අපිට සමහර වෙලාවට විවිධ ඉංජිනේරුවරුන් වෙන්න පුළුවන්. විවිධ ගුරුවරු වෙන්න පුළුවන්. විවිධ ගණකාධිකාරිවරු, පෙදරේරුවන්, වඩුවන් මේ වගේ විවිධ ශේෂ්ත්‍රවල නියැලෙන ජල නල පම්ප ක්‍රියාකරුවන්, මේ වගේ අලුත් වැඩියාකරුවන්, මේ වගේ විවිධ